දැන් මෙතන තියෙන්නේ අපේ ඊයේ අපි යූස් කරපු database එක. නේද? ඊයේ අපි අර queries 16ක් කීයද 17ක් 19ක් විතර කරලා තියෙනවා. right? අර queries එක තියෙන මේ අපේ database එක. right? ඕගොල්ලන් ගාවත් ඇති මේ database එක. එතකොට මේ database එක පාවිච්චි කරලා මම පොඩ්ඩක් පෙන්නන්නම් form එකක් හදන්නේ කොහොමද, report එකක් හදන්නේ කොහොමද කියලා. right? අපි මෙතන create කියන tab එකට ගියොත් right? මෙතන create එකේ අපි දැක්කනේ table එකක් අපි create කරා table design කියලා. අපි තව query එකකුත් කරානේ query design කියලා. දැන් form එකකට ආවම මෙතන තියෙනවා forms. right? form එකක් create කරන්න අපිට options ගොඩක් තියෙනවා. මේකේ පොඩ්ඩක් තිබ්බට මේකේ තියෙනවා table design, SharePoint list අපි පාවිච්චි කරේ table design කියලා. ඊට පස්සේ තිබ්බා මෙතන queries හදන්න තිබ්බා query design, query wizard කියලා. අපි use කරේ query design එක. forms හදන්න ගොඩක් ඒවා තියෙනවා. එකක් කියන්නේ නිකන් form කියලා. අනිත් එක form design, blank form wizard ගොඩක් ඒවා තියෙනවා. නේ? more forms නම් තව ඒවා තියෙනවා. right? so I'll show you the basic one. මං ඉස්සෙල්ලාම ගිහිල්ලා මේ customer table එක double click කරන්න නිකන් ඒක select කරගන්න. right? එතකොට මේ form කියන එක දැන් ඔක්කොම active. right? එතකොට මම මෙතන ගිහිල්ලා form කියලා නිකන් මෙහෙම click කරොත් එයා customer මේ table එකේ form එකක් හදනවා. මම මේක click කරා. දැක්කද? එයා ගිහිල්ලා ඒකට form එකක් හදුවා. දැන් form එකකින් කරන්නේ මෙහෙමයි. අපි table එක නිකන් බැලුවොත් මේ customer table එක මම double click කරලා බැලුවොත් ඒකේ තියෙන්නේ මේ ඔක්කොම නිකන් table form එක නේද? customer name එක table නිකන් rows වශයෙන් තියෙන්නේ. හැබැයි form එකක් ගත්තාම form එකේ එක window එකක තියෙන එක customer ගේ details විතරයි. ඒ කියන්නේ මේ ශමින්ද කුමාර විටසිංහ කියන එක්කෙනාගේ details විතරයි තියෙන්නේ. එයාගේ district එක Kandy, phone number එක මේක, city එක Kandy කියලා එයාගේ orders ටිකයි ඒ ඔක්කොම අපිට පෙන්නනවා. ඒතකොට අනිත් customer ට යන්නේ කොහොමද? මෙතන පෙන්නන්නේ එක customer කෙනෙක් විතරයිනේ. ඒත් ඊළඟ customer ට යන්න නම් අපිට මෙතන arrow keys තියෙනවා. මේ arrow key එකකින් කියන්නේ next record කියලා. ඒතකොට මේ next record එක click කරාම ඊළඟ customer ට යනවා. මේනේ customer 2. right? එයාගේ details අපිට බලන්න පුළුවන්. ඊළඟට ගියාම customer number 3. එයාගේ details අපිට බලා ගන්න පුළුවන්. මේක තමයි basically form එකක් කියන්නේ. right? ඊපස්සේ අපි අන්තිම form එකට ගියොත් 7 6 ගිහලා අපි එකපාරක් ආයෙ click කරොත් එයා යනවා form දැන් කලින් තිබ්බේ 7 of 7 නේ. customers 7යි ඉන්නේ. ඒගොල්ලන්ගේ details පෙන්නනවා. අපි තව එකපාරක් දකුණු පැත්තට ගියොත් මේ ටික blank. මේ ටික blank. ඒ කියන්නේ අපිට ඕනනම් මෙතන අලුත් කස්ටමර් කෙනෙක්ගේ details අපිට දෙන්න පුළුවන්. right? ඕනනම් අපිට අලුත් කස්ටමර් කෙනෙක්ගේ details දෙන්න පුළුවන්. right? මේ form එක හදලා තියෙන විදිහට අපිට අලුතින් customers-ලා දාන්න බෑ. ඉන්න අය විතරයි view කරන්න පුළුවන්. හැබැයි ඕනනම් setting එකක් වෙනස් කරලා අපිට මෙයාගේ ඇතුළට data දාන විදිහට හදන්න පුළුවන්. right? so I'll see if I can get data into this. මෙතන property sheet එකේ තියෙන්න ඕනේ. මෙතන තියෙනවා form එකේ data entry කියන එක. ඒක no කියලා තියෙන්නේ. ඒක yes කරොත් right? අපිට enter කරන්න දෙන්නේ නැහැ. මේක lock වෙලා තියෙන්නේ. right? so it's okay. We can now view the customers that are already there. කියන්නේ දැන් ඉන්න customers ලව අපිට view කරන්න පුළුවන්. right? මේ form එකක් use කරලා. okay? right? මේ form එක use කරලා අපිට ඉන්න customers ලව view කරන්න පුළුවන්. ඒක තමයි form එකක් කියන්නේ. දැන් ඒක එක විදියක් form එකක් හදන්න. ඒක එක විදියක්. ඒ කියන්නේ මම මොකද්ද කරපු විදිය create ගිහිල්ලා
මේ customer table එක select වෙලා තියෙද්දි නිකන් form කියලා click කරලා එයාට ඔයා automatically අපිට form එකක් හදලා දෙනවා. හැබැයි මේක flexible මදි නේ අපිට අවශ්‍ය විදිහට මේක හරිය ගස්සන්න බෑනේ. මේක නිකන් එයා හදලා දීලා තියෙන අපිට එයා හිතන විදිහට. එයා suitable කියන විදිහට. right? මම මේක close කරන්නම්. මේක save කරමුකෝ. customer form. save කරා. එතකොට මේ list එකේ පල්ලෙහා එනවා forms කියලා මගේ දැන් හදපු form එක මෙතන පල්ලෙහා පේනවා. right? ඒ form එක මෙතන පල්ලෙහා පේනවා. ඒ form එක හදන්න එක විදිය. අනිත් විදිය තමයි මම ගිහිල්ලා මේ tables මුකුත් click වෙන්න අවශ්‍යත් නැහැ. මම ගිහිල්ලා එතන කියනවා form wizard කියලා. form wizard. form wizard එක දුන්නාම එයා මට දෙනවා මට දැන් කලින් නම් table එකේ තිබ්බ හැම එකක්ම එනවනේ form එකට. දැන් මට අවශ්‍ය දේවල් විතරක් ගන්න පුළුවන්. ඒත් මම හිතන්නේ මට form එකක් ඕනේ categories වශයෙන් දැන් categories තියෙනවානේ beauty products තියෙනවා spices තියෙනවා ඒවා යට තියෙන products පෙන්වන්න form එකක් මට හදන්න ඕනේ. ඒතර මම ගිහිල්ලා ඉස්සෙල්ලාම category එකෙන් category type එක දාන්න ඕනේ මගේ form එකට. ඒක කරන්න මෙතන එයා අහනවා මොන table එකෙන්ද ඉස්සෙල්ලාම ඔයාලට data ගන්න ඕනේ. ඊපස්සේ මම කියනවා table එකෙන් තමයි මට ගන්න. ඊපස්සේ මම ඒකේ ඇතුලේ තියෙනවා category ID එකයි category type එකයි. එයා අහනවා මේ දෙකෙන් ඔයාලට මොකද්ද දාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මට category type එක දැම්මම ඇති. ඒ නිසා මම මේක arrow key එක click කරලා ඒක දාගන්නවා මගේ form එකට. තව ඕනේ මට product එකේ නම. ඒ product එකේ නම තියෙන්නේ category table එකේ නෙවෙයි ඒක තියෙන්නේ product table එකේ. ඒ නිසා මම product table එක click කරා. දැන් product table එකේ තියෙන්නේ මේ ටික. product ID, product name, ඒ ටික. මට ඕනේ product name එක. තව මට ඕනේ ඒකේ price එක දාන්නකෝ. අමෙච්චරේ මට ඕනේ form එක. වෙන මොකුත් අවශ්‍ය නැහැ. මේ ටික හරිනම් මම next කියනවා. ඊට පස්සේ එයා කියනවා how do you want to view your data? ඒ කියන්නේ ඒක categorize වෙන්න ඕනේ product category වශයෙන්ද නැත්නම් නිකන් table product එක එහෙම් පිටින්ම නිකන් දෙන්නලා තියෙන්නේ. දැන් මට ඕනේ ඉස්සෙල්ලාම form එකේ උඩින්ම තියෙන්න ඕනේ category type එක. ඊට පස්සේ යටින් දෙන්න ඕනේ ඒ category යට තියෙන ඔක්කොම products ටික. එක් ගොඩේ ඔක්කොම දෙන්න ඕනේ නැහැ. ඒකට ටිකක් ඇතයි. right? so what I'm going to say is ඉස්සෙල්ලාම මෙතන උඩින් category එක දෙන්න ඊට යටින් product name එකයි ඒකේ price එක. right? ඊට පස්සේ කියනවා next. ඊට මේ දෙකෙන් අවශ්‍ය එකක් ඔයගලන්ට කැමති විදිහට select කරන්න පුළුවන්. ඒක data නිකන් view එකක් විතරයි. මම tabular කියලා දෙනවා. පස්සේ next. පස්සේ මෙතන කියනවා do you want to open the form or modify the design? design එක වෙනස් කරන්නද නැත්නම් නිකන් දැන් ගිහිල්ලා ඒක බලන්නද ඕනේ form එක. මම කියනවා මට බලන්න ඕනේ. design එක වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. design වෙනස් කරන එක මම fast paper කරද්දි පෙන්නනවා. right? දැනට අපි form එක open කරමු to view. කියලා මම finish කරනවා. මේ තියෙන්නේ form එක. right? උඩින්ම තියෙන්නේ candy කියන එක. right? ඒතර candy යටතේ තියෙන කොහොම products ටික මට පෙන්නනවා. ඊට පස්සේ ඊළඟ එකට යන්න අවශ්‍යතාවය තියෙනවා. මම මේ arrow key එක click කරනවා පල්ලෙහා තියෙනවා. ඒක click කරාම යනවා ඊළඟ category එකට. දැන් තියෙනවා spices. spices යටතේ තියෙන හැම එකක්ම මෙතන මට පෙන්නනවා. cinnamon powder, ginger ඒ ටික ඔක්කොම පෙන්නනවා. ආයෙත් ඊළඟ එකට ගියොත් beverage. ඒ වගේ ඔක්කොම පෙන්නනවා. right? ඒ ටික ඔක්කොම පෙන්නනවා. So that is how you create a form with in two different ways, right? Then make up save කරමුකෝ save. එහෙනම් මම close කරනවා. හරි ඒකත් එතකොට මෙතන පල්ලෙහා තියෙනවා. අපේ customer form එකක් තියෙනවා, category කියන form එකක් තියෙනවා. right? මෙතන තියෙනවා table product sub form. ඒ මොකද්ද ඒ? දැන් පොඩ්ඩක් බලන්න category form එක මම open කරාම මේ ඇතුලේ තියෙන product name එක, ඒකේ price එක එන්නේ වෙන table එකකින් නේ. මේ ටික එන්නේ product table එකකින්. හැබැයි මේ ටික තියෙන category table එකකින්. එතකොට ඒ දෙක link කරලා තමයි මේ product form එක හදලා තියෙන්නේ. ඒක අපිට අවශ්‍ය නැහැ බලන්න. මොකද ඒක automatically access එක හදපු නිසා. ඒකට කියන්නේ sub form කියලා. මේ main form එක ඇතුලේ තියෙන මේ තියෙන sub form එක, පොඩි form එක. මේ ලොකු form එක ඇතුලේ තියෙන පොඩි form. ඒ පොඩි form එක අරන් තියෙන්නේ මේ අලුතින් එයා හදලා තියෙන table product sub form. ඒක අපි හදන්න අවශ්‍ය නැහැ. ඒක හදන්න අවශ්‍යතාවයක් නැහැ.
ඒක access එක automatically හදලා දීලා අපිට තියෙනවා. ඒ නිසා ඒක බලන්න අවශ්‍යතාවයක් නෑ අපිට. right? මේක close කරමු. අදිසියෙන්වත් මේක මම delete කරොත් එහෙම මම මේක delete කරොත් එහෙම මේ category form එකේ මේ ඇතුළේ තියෙන එක පෙන්වන්නේ නැතුව යනවා. right? මම මේක delete කරොත් එහෙම ඒ category table එකේ මේ ඒක run වෙන්න දෙන්නේ නැහැ. මොකද අනිත් එක delete වෙලා තියෙන්නේ. ඒවල මෙයාව run වෙන්න දෙන්නේ නැහැ. පොඩි ප්‍රශ්නයක් එනවා. right? so මේක හිස්. ඒක නේද? ඒ නිසා ඒක දාගන්න මම ආයිත් ඒ form එක එහෙමම හදන්නම්. right? create ගිහිල්ලා form wizard දීලා මට ඕනේ category type එක ඊපස්සේ මට ඕනේ product එකේ නමයි ඒකේ price එක. ඊපස්සේ next by category next tab එක දුන්නා next මේක close කරලා save කරමු. හරි. ඊට පස්සේ බලමු form එකේ තියෙන තව දේවල්. මේ form design එක මම පස්සේ ඔයගලන්ට task paper කරද්දි පෙන්නන්නම්. blank form අවශ්‍ය නැහැ අපිට. අපි යමු මෙතන navigation form කියලා තියෙනවා. navigation forms කියන්නේ මොකක්ද? navigation form එකක් කියන්නේ form අපිට තියෙනවා නම් forms පහක් විතර ඒ පහ ඉක්මනට select කරන්න පුළුවන් විදිහට form එකක් හදනවා. for example දැනට අපිට තියෙන්නේ දෙකයිනේ මේ දෙකක්. මේක නිකන් sub form එකක්. ඒක අපිට අවශ්‍ය නැහැ. මම තව form එකක් හදමු. ඉක්මනට තව එකක් හදමු. ඔයගලන්ට මතක ඇති මෙතන queries තියෙනවා නේද? අපි ඊයේ කරපු queries මේ පළවෙනි query එක මතක නම් අපි කරපු වැඩේ ඒ query එකෙන් product ID එක අරන් ඒකේ name එකත් අරන් ඒකේ price per unit එක පෙන්නනවා. දැන් අපිට form එකක් හදන්න මේ tables ම අවශ්‍ය නැහැ. ඕනනම් query එකකින් උනත් form එකක් හදන්න පුළුවන්. ඒ නිසා මම මේ Q1 එක උඩින් තියලා මම මෙහෙම form කියලා ක්ලික් කරනවා. ඒක query 1 එකේ එයා අපිට form එකක් දෙනවා. ඒක නිකන් table view එකෙන් තිබ්බොත් ඒක හැම row එකේම එකක් තියෙනවා නේ. product ID එක, name එක, price එක. අපි මෙහෙ ගත්තාම baby shampoo ඉස්සෙල්ලාම පෙන්නනවා ඊට පස්සේ next ගියාම අනිත් එක පෙන්නනවා ඊට පස්සේ next ගියාම තව එකක් පෙන්නනවා. ඒ වගේ අපිට බලන්න පුළුවන්. right? මේක ටිකක් clear නේද? මේකට වඩා. right? so මම මේක save කරන්න. Q1 form. save කරමු. දැන් අපිට forms හතරක් sorry තුනක් තියෙනවා. මේක තියෙනවා, මේක තියෙනවා, මේක තියෙනවා. දැන් මේ තුන හරහා navigate කරන්න ටිකක් අමාරු නම් අපිට navigation form එකක් හදන්න පුළුවන්. ඒක හදන්නේ මෙහෙමයි. create navigation ගිහිල්ලා navigation forms ගොඩක් වර්ග තියෙනවා. horizontal tabs, vertical tabs. tabs කියන්නේ මොකද්ද? මේ tabs තියෙන access එකේ තියෙනවා tabs. excel එකේ තියෙනවා tabs. මේ වගේ tabs. ඒතර tabs horizontal tabs කියන්නේ උඩින් මෙහෙම tabs එයා හදනවා හැම form එකකට. මම පෙන්නන්නම්. මම එහෙනම් horizontal tabs කියලා දෙනවා. හරිද? එතකොට මෙතන කියන add new. add new කියන්නේ add new form. right? එතකොට මම මෙතනට form එකක් දාන්න මෙතනින් form එකක් drag කරලා මේක උඩින් තියන්න. හරිද? ඊට පස්සේ ඊළඟ එක අරන් ඒක add new එක උඩින් තියන්න. ඊට පස්සේ table category කියන එක අරන් ඒකත් මෙතන උඩින් තියන්න. දැන් මට tabs තුනක් තියෙනවානේ. ක්ලික් කරාම ඕනේ මට අවශ්‍ය form එකට යන්න පුළුවන්. මේක තමයි navigation form එක කියන්නේ. නේද? view එකට ගිහලා මම form view ගන්න. මෙතන views තුනක් තියෙනවා. design view එක මම කියවන්නේ මම පස්සේ කියලා දෙන්නම්. දැන් ඉන්නේ අපි layout view එකේ. ඊට පස්සේ අපිට අවශ්‍ය form view එකේ form එක සාමාන්‍ය කෙනෙක් බලන විදිය. form view ගියාම අපිට පේනවා මේ ලස්සන tabs තුනක් තියෙනවා. අපිට අවශ්‍ය form එක මෙතනින් තෝරගන්න පුළුවන්. ඒක තමයි navigation form එකක් කියන්නේ. right? තව navigation forms තියෙනවා vertical tabs කියන්නේ. ඒතර මේ tabs ටික එන්නේ මේ පැත්තට. දැන් උඩින් පල්ලෙහාන් වගේ තියෙනවා. මේ උඩ මෙහෙම හරහට නැහැ. right? right එකට දුන්නොත් මෙතන right side එකේ තමයි ඒක වැටෙන්නේ. two levels දුන්නොත් මෙතන උඩින් එකක් තියෙනවා. තව ඊට පස්සේ ඒක යටි අවශ්‍යතාවයක් තියෙනවා. තව forms දෙන්න ඒක යටින් දෙන්න පුළුවන්.
ඒවා ටිකක් ඕනේ නැහැ කියලා හිතනවා මට. So I will not go in detail on those, but I will show you all how that is done, right? two level tab එකක් දුන්නොත් එහෙම මේ තියෙන first level එක, මේ තියෙන second level එක. ඒක first level එකේ අපි custom form දීලා second level එකේ Q1 දුන්නොත් ඉතින් අපි form එක බැලුවොත් එහෙම තව එකක් දාමු. category මෙතන උඩින් දීලා product එක sub form එකක් හැටියට බලමු. දැන් බලමු. දැන් අපි ඉන්නේ customer form එක ක්ලික් කරාම මේක යටින් මම දාන්නේ Q1 එක. ඒතකොට Q1 එක මට තෝරගන්න පුළුවන්. මම table category එක ගියොත් එහෙම ඒක යටින් මම දාන්නේ table product කියන එක. ඒ table product එක මට තෝරගන්න පුළුවන්. right? ඒක තමයි two levels කියලා කියන්නේ. ඒක නම් අවශ්‍ය වෙන්නේ නැහැ ගොඩාක්. ඒ නිසා මම මේක close කරගන්නවා. මේක save කරගන්න. මෙතන navigation form කියන එකත් මෙතනට add වෙනවා. ඒ කියන්නේ මේකෙන් ගන්න tabs තුනක් තියෙනවා. අපිට කැමති form එකට මේකෙන් ඉක්මනට යන්න පුළුවන් තමයි වෙන්නේ. right? ඒක තමයි navigation form එකකින් කරන්නේ. හරි. close. තව තියෙනවා මෙතන more forms, multiple items. එතන multiple items කියන්නේ customer ගිහිල්ලා අපි more forms දීලා multiple items දුන්නා. කලින් නම් customer එකේ එක page එකක තිබ්බ එක customer කෙනෙක් විතරයිනේ. දැන් එක page එකේ multiple items ඉන්නවා. multiple customers ලා ඉන්නවා. ඒක තමයි multiple form එක. තව අපි ගිහිල්ලා දුන්නොත් data sheet දුන්නොත් නිකන් table එකක් හැටියට දෙන්නේ. split form දුන්නොත් හරි මම split form එක පෙන්නන්නම්. save කරමු. customer ගිහිල්ලා more form කියලා split form දුන්නා. split form එකකින් කරන්නේ ඉස්සෙල්ලාම උඩින් පෙන්නනවා ලස්සන form එක, පල්ලෙහෙන් දෙනවා data table. උඩින් පෙන්නනවා ලස්සනට form එක, පල්ලෙහෙන් පෙන්නනවා table. right? එතකොට අපිට form එකයි table එකයි දෙකම බලා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්, එතකොට මේ form එක හැදලා තියෙන table එකකින්, මේ customer table එකෙන් තමයි form එක හැදලා තියෙන්නේ. එතකොට මේ table එක අපිට බලා ගන්න ඕන නම් form එකත් එක්කම මේ split form එකක් use කරන්න පුළුවන්. right? split form එක use කරන්න පුළුවන්. හරිද? එතකොට ඒක තමයි split form එක කියන්නේ. මේකත් save කරමු කියලා customer split. හරි. එහෙනම් තමයි අපි forms හදන්නේ. create ගියා ඕනනම් table එකක් select කරලා form. table එකක් හරි query එකක් හරි. table එකක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දෙකෙන් එකක්. කියලා form දුන්නා. නැත්නම් අපිට ඕනනම් form wizard එකකින් කරන්න පුළුවන්. නැත්නම් navigation form එක හදන්න පුළුවන්. නැත්නම් මෙහෙම වෙන form එකක් හදන්නත් පුළුවන් අවශ්‍යයි. right? okay. So that is like a basic outline of forms, right? Basic outline of forms. දැන් බලමු report කියන එක. report කියන එකකින් කරන්නේ එතකොට forms හරි design එක මම past paper කරද්දී පෙන්නනවා. reports කියන එකකින් වෙන්නේ අපිට ඕන නම් table එකක print out එකක් ගන්න, ලස්සනට layout එකක් හදලා print out එකක් ගන්න report එකක් use කරන්න පුළුවන්. right? report එකක් use කරන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මේ customer table එකේ හැම print කරන්න බෑනේ. එහෙම print කරාම ටිකක් කැතයි. අනිත් එක table එකක් සාමාන්‍යයෙන් print කළා ගන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ලස්සනට report එකක් හැදලා තමයි පෙන්නන්නේ. අපිට form එකක් හදපු විදිහටම වගේම table එකක් select කරලා අපිට මෙතන report කියන එක select කරන්න පුළුවන්. ඒකට එයා basic report එකක් අපිට හදලා දෙන්න. right? basic report එකක් එයා හදලා දෙන්න අපිට. right? so this is a basic report what they have made. right? තියෙන ඒ ඔක්කොම අරන් එයා basic එකක් හදලා තියෙනවා. මේක තමයි basic report එක outline. right? හිතන්න අපිට ඕනේ වෙන විදිහක් report එකක් හදන්න. ටිකක් අපිට කැමති විදිහට හදන්න. නැත්නම් මෙයා මෙහෙම දුන්නාම තාම table එකක් වගේ. ටිකක් කැතයි නේද? So let's close it. අපිට ඕනේ වෙනම table එකක් හදන්න customer ගේ එයාගේ නම උඩින් තියලා ඊට පල්ලෙහෙන් පෙන්වන්න ඕනේ එයාගේ details ටික එහෙම.
right? Target details එක පල්ලෙහෙන් පෙන්නන්න. So I'll show it like this, right? Create then report wizard තියෙනවා. report wizard එකෙන් අපිට ගිහිල්ලා customer name එක, customer phone number එක, customer city එක, customer district එක format හදපු විදිහටම වගේම දෙන්න පුළුවන්. ඒකට මේ report එකේ එන්නේ මේ හතර තමයි. right? මේ අපේ customer report එකේ එන්නේ මේ හතර. ඊපස්සේ next කරාම එයා කියනවා group කරන්න ඕනේද? මොන වගේ විදිහකට group කරන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා එන්න ඕනේ customer name එක. ඊට පස්සේ යාගේ details එන්න ඕනේ. ඕනේ. එහෙමනේ අපිට ඕනේ ඉස්සෙල්ලා customer name එක. ඒ නිසා group කියන එක තාවට ගිහිල්ලා අපි කියනවා customer name එකෙන් group කරන්න. ඊපස්සේ next. ඊට පස්සේ අපිට ඕන නම් ascending descending order දෙන්න පුළුවන්. ඒක අවශ්‍ය නැහැ දෙන්න. ඕන නම් ascending descending අපි දෙන්න පුළුවන්. right? next. ඊට පස්සේ කියනවා අපේ portrait mode landscape portrait දෝනේ report එක. right? landscape portrait මම portrait දෙන්නම්. ඊට පස්සේ කියනවා මේක තියෙන්න ඕනේ මොන වගේ විදිහටද කියලා. ඒක අපිට මෙතන පින්තූරයෙන් බලා ගන්න පුළුවන්. මෙතන තමිල් පාටින් පෙන්නන්නේ headings ටික. කහ පාටින් පෙන්නන්නේ අපේ data ටික. මේ පල්ලෙහාට තියෙන එක grouping level එකක. ඒ කියන්නේ උඩින්ම තියෙන්නේ මෙතන customer name එක. ඊට පස්සේ පල්ලෙහාන් තියෙන්නේ යාගේ details. right? ඒක තමයි මේකෙන් පෙන්නන්නේ. මෙහෙම දුන්නොත් grouping level එක පල්ලෙහාට එන්නේ නැහැ. ඒක ඔක්කොම එක line එකේ තියෙනවා. මම step කියලා දෙන්නම්. ඊපස්සේ next. ඊට පස්සේ ආ කියනවා preview of the report or modify the report design. design එක මම paper එක කරද්දී පෙන්නන්නම්. preview the report අපි දීලා finish කරමු. ඊපස්සේ ඔයගලන්ට පේන ඇති මේ customer name එක පොඩ්ඩක් උඩින් තියෙන්නේ. ඊට පස්සේ යාගේ යටින් යාගේ details ටික තියෙනවා. Fatima user කෙනාගේ උඩින් තියෙන්නේ. මෙතන ඊට පස්සේ යාගේ details පල්ලෙහාන් එනවා. right? So this is a report. right? මේක තමයි report එක කියන්නේ. So this is a report, a basic report. right? මේක තමයි report එකේ එහෙනම් අපි design view කිව්වොත් එහෙම තමයි report එක පේන්නේ. right? මේක බලන්න එපා දැක්කහම ටිකක් complicated කියලා. අපි complicated නෑ. I'll show you all how this is done when we are doing the paper, right? අපි report view ගිහලා බලමු. design view එක දැන් මෙතන තියෙනවා report view, print view, layout view, design view කියලා. report view එකෙන් කරන්නේ සාමාන්‍ය report එක බලන එක. design view එක කියන්නේ in depth ගිහිලා report එක edit කරන ඒවා තමයි design view එක කියන්නේ. so layout view එකෙන් කරන්නේ මේ සමහර දේවල් මේ phone number කියන එක අපිට පේන්නේ නැහැ. ඒකට ඒ වගේ දේවල් editing පොඩ්ඩක් කරන්න තමයි layout view එක තියෙන්නේ. ටිකක් මේක large කරන්න පුළුවන් ඕනනම් phone number කියන text box එක වැඩි කරන්න පුළුවන්. මෙයාව පොඩ්ඩක් මේ පැත්තට ගේන්න පුළුවන්. customer city කෙනෙක් කෙනාව ඊපස්සේ මේ කට්ටියවත් ඔක්කොම පොඩ්ඩක් ගේන්න පුළුවන් මේ පැත්තට. layout view එකෙන් කරන්නේ ඒක. ටිකක් ලස්සනට අපිට formatting කරන්න පුළුවන්. හරි. phone number කියන එක නම් පොඩ්ඩක් පේන්නේ. පොඩ්ඩක් කරන්න පුළුවන්. හරි. ඒ වගේ දේවල් තමයි කරන්නේ. හරි. That is the layout view. Right. So that is what we have talked about in reports and forms. Make a save karana. Report design එකත් මම paper එක කරද්දී පෙන්නන්න. right? report design. So that is it for Microsoft Access. We talked about tables, we talked about queries, we talked about forms. Forms කියන ඒවා හදන්න පුළුවන් විදි ගොඩකට form එක මෙහෙම click කරන්න පුළුවන්. නැත්නම් form wizard එක use කරන්න පුළුවන්, navigation form එක හදන්න පුළුවන්, නැත්නම් වෙන form වර්ගයක් තියෙනවා. report එක හදන්න අපිට මෙහෙම report click කරන්නත් පුළුවන්, report design use කරන්න පුළුවන්. ඒක මම පෙන්නන්න. And there is the report wizard also. next කියලා අපිට අවශ්‍ය විදිහට හදන්න පුළුවන්. right? So that is Microsoft Access. Then අපි next paper එක කරන්න පටන් ගමු. right? paper එක කලින් attempt කරලා තියෙන කවුරු හරි ඉන්නවා නම් හොඳයි. ඒකට පුත බලා ගන්න කරපු විදිය හරියද නැත්නම් පොඩි වෙනස්කම් තියෙනවද කියලා. right? paper එක මම හිතන්නේ ඔයගලන්ට පුළුවන් වෙයි ලේසියෙන් කරන්න because we have covered
everything that they have asked in the paper, right? මම paper එක එහෙනම් Zoom එකේ share කරන්නම් WhatsApp එකේ දාන්න. paper එක තුර download කරන්න පුළුවන් Zoom එකෙන්. හරි පන්තිලා මම දාන්නම් WhatsApp එකේ කටි group එකෙන් ඒක ගන්න පුළුවන්. හරි අශාන්. paper එකේ එහෙනම් අපි paper PDF එකක් හැදලා තියෙන්නේ. මේ PDF එක open කරගමු. right? I'll give some time to download all of these documents to download කරන්න. පොඩ්ඩක් කාලයක් දෙන්න. ඒ ටික download කරලා හොඳයි එක folder එකකට දාගන්න පුළුවන් නම් නැත්නම් files ටික හැමතැනම එන්නේ. So password කියලා folder එකක් හදලා ඒක ඇතුළට මේක දාන්න ලේසි. Also when the video is uploaded a video description එකෙත් මේ papers link කරලා තියෙයි. මම කරපු paper එකේ answer එකත් ඒකට attach කරලා තියෙනවා. හරි. ඔයාලට refer කරන්න පුළුවන්. හරි. එහෙනම් මම අපි පටන් ගමු නේද paper එක කරන්න. paper එක පටන් ගන්නකොට ඔයගලන්ට PDF එක open වෙලා තිබ්බනම් හරි. ඊට පස්සේ අවශ්‍ය විදිහට අපි files ටික open කරගමු. right? So this is 2019 paper. අවුරුදු දෙකකට කලින් තිබ්බ exam එකේ paper එක. මම හිතන්නේ latest එක නේ 2020 වල තිබ්බේ නෑනේ exam එක. මේ exam එක තමයි latest paper එක වෙන්න ඕනේ. ඊට පස්සේ paper එකේ part 1 එකේ ඒගොල්ලෝ MCQ එකක් දෙනවා. ඒක LMS එකේ online quiz එකක් හැටියට තමයි යන්නේ. විනාඩි 20ක කාලයක් දෙනවා ඒකට. ඒ online quiz එක. ඒ online quiz එක නම් මේ paper එකේ අපිට දීලා නැහැ. ඒ නිසා ඒක බලන්න විදිහක් නැහැ අපිට, right? But usually they ask things like what is on මොකද්ද මොන software එකද Microsoft Office package එකේ නැත්තේ කියලා ඒගොල්ලෝ software හතරක් list කරනවා. ඒකෙන් Microsoft Office එකේ include වෙන්නේ නැති එකක් ඔයගොල්ලෝ තියනවා නේ. ඒක select කරන්න තියෙන එකක්. ඒකවල දෙයි Word, Excel, Document, Access කියලා. දැන් ඕකෙන් Microsoft Document කියලා එකක් නැහැනේ. ඒතර document කියන එක තමයි Office එකේ නැත්තේ. ඒ වගේ questions තමයි අහන්නේ. නැත්නම් අහයි let's say they'll ask database එකක් තියෙන එකේ advantage එක මොකක්ද? ඊපස්සේ advantages හතරක් පහක් විතර මම දැන් list කරලා නෑ ඒකේ total ඒගොල්ලෝ list කරයි answers හතරක් පහක්. ඒකෙන් database එකකින් එන advantage එක මොකක්ද කියලා ඔයගොල්ලෝ එතනින් select කරන්න ඕනේ. ඒ වගේ questions තමයි අහන්නේ ගොඩක් වෙලාවට. right? But we can't do it because I don't have that MCQ paper here, right? So let's go to part 2. So they have given the instructions here. Right? So question number 1. Right? Question number 1 එකෙන් අපි පටන් ගමු. අපිට අවශ්‍ය වෙන්නේ දැන් මේ කරන්න Excel sheets උයි databases එහෙම අවශ්‍ය වෙනවනේ. ඒ ටික ඒගොල්ලෝ මේ දීලා තියෙනවා. පල්ලෙහින් bold අකුරෙන් දීලා තියෙනවා. ඒකට අපි මේක කරන්න Q1 Excel sheet එක. Right? So I will share a Excel sheet එක මම පෙන්නන්නම් දැන්.
So this is that Excel sheet, right? හරි. මම කියවනේ සාමාන්‍යයෙන් කහ පාටින් තියෙන තැන් වල තමයි අපි සාමාන්‍යයෙන් උත්තර ලියන්න ඕනේ. මොකක් හරි නම්බරයක් දාන්න හරි ෆෝමියුලා එකක් දාන්න තියෙන්නේ. එතකොට මේ කහ පාටින් තියෙන cells වල. Right? So let's see what they have said. Polychrome is a manufacturing company producing two products X and Y. හරි. මෙතන X and Y products හදනවා කියලා තියෙනවා. Each unit of product X requires 3 kilograms of materials. හරි. අපි මේක කියවගෙන යද්දිම මේක ඇතුළට data ටික දාගෙන යමු. Right? නැත්නම් exam එකේ වෙලා මදි වේ එකපාරක් කියවලා ආයෙත් මේක බලලා ආයෙත් කියවලා ආයෙත් දාන්න. ඒ question එක කියවද්දිම අපිට තේරෙන්නේ මේක කොහෙට වෙන්න ඕනේ කියලා සාමාන්‍යයෙන්. එතකොට ඒ කියවද්දිම මෙතනට දාන්න. Right? So that each unit of product X requires 3 kilograms of materials. එතකොට product X එකට materials ඕන 3 kilograms. So මෙතන 3 කියලා දෙන්න. 2 labor hours. The labor hours for a unit of X is 2. And 0.5 machine hours. So මේකට process කරන්න 0.5 machine hours ඕන කියලා කියනවා. Whereas product Y requires 2 kilograms of materials, or Y කෙනෙක්ට අවශ්‍යයි 2 kilograms of materials, 4 hours of labor, and 0.75 hours machine hours. Right? Every week, the firm has an availability of 90 kilograms of raw materials. So the availability එකේ firm එකට 90 kilograms තියෙනවා materials. 80 labor hours උත් තියෙනවා. 20 machine hours උත් තියෙනවා. Right? So they have 90 kilograms of raw materials, 80 labor hours, and 20 machine hours. ඒ කියන්නේ මේ raw materials, resources එහෙම limited දේවල්. Right? Okay. Assumption. Usage of material, labor hours, and machine hours are less than or equal to the availability of the resources. ඒ කියන්නේ මෙතන usage එකක් තියෙනවා නම් ඒක available ගන්නට වඩා අඩු හෝ ඊට සමාන වෙන්න ඕන. Right? මේක මෙහෙම දාන්නම් මේක දැම්මත් නැතත් මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක දාන්නේ මට ලේසි වෙන්න නැත්නම් මට පැටලෙනවා මොකද්ද මේ constraint එක කියන්නේ. ඒකට අඩු හෝ ඊට සමාන වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. available ගන්නට වඩා අපේ use වෙන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. හරි ඒකට සමාන වෙන්න. නැත්නම් අපිට available එකට වඩා වැඩියෙන් පාවිච්චි කරන්න බෑනේ. Right? ඒ නිසා මම මේ constraints එක මෙහෙම දානවා. Right? Okay, then they have given unit profit of X and Y are calculated using the information given in table 1. Right. Price per unit of product X is 500. So the X එකේ price එක X කියන product එකේ price එක 500. X කියන එකේ cost එක 460. Total cost එක. Right? ඊට පස්සේ product Y එකේ price එක 150යි. ඒකට යන cost එක C. ඊට පස්සේ profit එක හොයන්න ලේසියි. Profit එක කියන්නේ price minus the cost. ඒක මේ පැත්තට drag කරන්න පුළුවන්. So product X එකෙන් profit per unit එක 40, Y එකෙන් profit per unit එක 50. හරි. ඊට පස්සේ කියනවා answer the following questions using the solver add-in function in Excel. Your answer should be computed using the format given in Q1 Excel sheet. පස්සේ 1A question එක find the profit of each product. Find the profit of each product ඒක already කරලා ඉවරයි. So that is done. Profit of each product Q1 මේක හරි. Determine the appropriate product mix that would maximize the company profits. හරි. දැන් solver use කරලා අපි බලන්න ඕනේ maximize the product the profit එක කොහොමද හොයන්න කියලා. දැන් ඉස්සෙල්ලාම අපි solver දාගන්න එපයි. හරි exam එකේ මතක තියාගන්න ඒ solver කියන එක නැහැ. අපි ගිහිල්ලා file options add-ins ගිහිල්ලා right add-ins ගිහිල්ලා මෙතන Excel add-ins වලින් solver කියන එක නාව දාගන්න ඕනේ. right ඒක okay කරන්න.
එතකොට ඔයගොල්ලෝ මතක ඇති මම මෙතන දැම්මා සාමාන්‍යයෙන් නිකන් ටෙම්පරරි මම 1 කියලා දැම්මා දෙපැත්තට. නිකන් එයා හදන්නේ x වලින් 1යි y වලින් 1යි කියලා නිකන් නිකන් සම් කියලා දැම්මා. මේවා පස්සේ solve එකකින් වෙනස් වෙයි. right? ඊට පස්සේ usage එක හොයන්න කොහොමද? මතක ඇති අපි usage එක හොයන්න අපි use කරා equals sum product කියන එක. නේද? එතකොට මේ material array එක multiply වෙන්න ඕනේ මේකේ. ඒ කියන්නේ 3 into 1 plus 2 into 1. ඒක තමයි usage එක materials වල. right? අපි මේ product mix කියන මේක fix කරගමු. F4 click කරලා fix කරගමු. කියලා enter කරමු. මේ උඩින් තියෙන material x and y එකේ usage එක දැම්මා. ඊට පස්සේ කමා එකක් දාලා product mix එක දැම්මා. ඒක fix කරා. හරි. දැන් අපි හැම product එකකින්ම එකක් හැදුවොත් එහෙම අපි materials 5 kilograms use කරනවා. හරිනේ x එකෙන් 3ක් use වෙනවා y එකෙන් 2ක් use වෙනවා total 5 use වෙනවා. ඊට පස්සේ මේක drag කරලා පල්ලෙහාට අනිත් එකෙත් හොයාගන්න පුළුවන්. right? එතකොට machine hours 0.5 0.75 අපි products එකෙන්ම එක එක හැදුවොත් මෙච්චරයි use වෙන්නේ හැම එකෙම. right? ඊට පස්සේ total profit හොයාගන්න කොහොමද අපි total profit හොයාගත්තේ? ඒකත් අර sum product දාලාම තමයි. sum product දාලා අපි දැම්ම මේ profit per unit එක ඒක multiply වෙන්න ඕනේ මේ product mix එක. එක enter කරමු. ඒතකොට හැම product එකකින්ම එක එක හැදුවොත් අපිට 90 rupee profit එකක් යනවා. මොකද මේකෙන් 40ක් එනවා මේකේ 50ක් එනවා දෙකම එකතු කරලා අපිට රුපියල් 90ක profit එකක් එනවා. එකක් හැදුවොත්. දෙකෙන් එකක් හැදුවොත්. ඒගොල්ලෝ අහන්නේ maximize the profit. right? එතකොට තමයි solve එක use කරන්න වෙන්නේ. එතකොට මෙතන cursor එක තියලා අපි යනවා solve එකට. solve ගිහිල්ලා මෙතන solve window එකේ කියනවා set the objective. එතකොට මොකක්ද objective එක මෙතන profit එක නේ. objective එක profit එක කියලා අපි දෙනවා. ඒක maximize කරන්න ඕනද minimize කරන්න නැත්නම් යම් කිසි ගානකට set කරන්න ඕනේද? කියනවා නෑ maximize කරන්න ඕනේ profit. by changing the variable cells මොනවා වෙනස් කරලාද අපි මේ profit එක වෙනස් කරන්න හදන්නේ. මොනවා වෙනස් කරලාද? අපි හදන ප්‍රමාණය වෙනස් කරලා තමයි මේක වෙනස් කරන්න හදන්නේ. මේ දෙක වෙනස් කරලා තමයි අපි වෙනස් කරන්න හදන්නේ අපේ profit එක. profit එක maximize කරන්න හදන්නේ මේ අපි හදන ගාන වෙනස් කරලා. හරි. subject to the constraints. හරි. constraints තියෙනවනේ මොනවා හරි. නේද? constraints යම් කිසි constraints තියෙනවා මෙතන තුනක් තියෙනවා constraints එකේ. ඒ හින්දා අපි constraints add කරගෙන යමු. So the first cell reference is එතකොට එයා කියනවා මොකද්ද පළවෙනි constraint එක. මේ පහ. මේ පහ අඩු හෝ ඊට සමාන වෙන්න ඕනේ මෙතන තියෙන available ගානට වඩා. කියන්නේ මෙතන තියෙන්නේ 90 කියලා. මම ආයෙත් පෙන්නන්නම්. පළවෙනි constraint එකේ මෙතන 50ක් තියෙනවා. ඒක අඩු හෝ සමාන වෙන්න ඕනේ මේ available ගානට වඩා. හරි. ඒක පළවෙනි constraint. ඒක මම add කරගන්නවා. ඊපස්සේ දෙවෙනි එක තමයි මෙතන තියෙන labor hour usage එක අඩු හෝ සමාන වෙන්න ඕනේ. මෙතන අපිට තියෙන labor hour ප්‍රමාණයට වඩා. ඒකත් add කරමුකෝ. ඊට පස්සේ මේ machine hours usage එක අඩු හෝ සමාන වෙන්න ඕනේ. මෙතන අපිට තියෙන available machine hours එකට වඩා. ඒක ඕකේ කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා make unconstrained variables non-negative. right? non-negative වෙන්න බෑනේ අපිට product එකකින් negative හදන්න බෑනේ. ඒ නිසා මේක අයින් කරමු. right? මේක අයින් කරමු. ඊට පස්සේ තියෙනවා අපිට මේ options ටික මේවත් එක්ක නම් එච්චර වෙනස් කරන්න අවශ්‍ය නැහැ. but like I said I usually go with simplex LP. right? මේ තුන තියෙන්නේ එක optimization problems solve කරන්න විදි තුනක් තියෙන්නේ. ඒවා operations පැත්තට බර නිසා මම ඒක එච්චර ගැන ඒ worry වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම simplex LP දීලා මේක solve කරනවා. ඊට පස්සේ මෙයා දෙනවා
අපිට මෙහෙම ආන්සර් එක ඊපස්සේ මම කියනවා මේ solver ආන්සර් එක තියන්න නැත්නම් තිබ්බ විදියටම තියන්නද මම කියනවා නෑ solver ආන්සර් එක තියන්න. ඕකේ. එතකොට මෙයා මටීරියල් වලින් 90ම යූස් කරලා ලේබර් වලින් 80ම යූස් කරලා මැෂින් අවර්ස් වලින් පොඩ්ඩයි ඉතුරු වෙලා තියෙනවා 18ක් විතර යූස් වෙලා තව දෙකක් විතර මැෂින් අවර්ස් ඉතුරුයි. ඒකට කමක් නැහැ මෙහෙම තමයි එයා මේ profit එක maximize කරලා තියෙන්නේ. right? okay. ඒක තමයි 1B question. ඊට පස්සේ 1C බලමු. Determine the appropriate product mix that would earn 1400 profits. 1400 profits earn කරන්න මොකද product mix එක. එතකොට මෙතන ආයි product mix එක අපි හදන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි මෙතන දෙමු 1 and 1 කියලා. මෙතන හැබැයි 1 and 1 දුන්නාම මෙයා link වෙලා නැහැ මෙතන usage එකටයි පද profit එකට එහෙම link වෙලා නැහැ. ඒ නිසා ඒ ටික අපි link කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නේද? නැත්නම් එතන කරන්න බෑනේ වැඩි. ඒ නිසා total profit එක හදද්දී අපි කියමු sum product මේ profit එක multiply කරන්න මෙතන තියෙන එකට වගේ. කෙනකින් right ඊට පස්සේ මෙතන තියෙන constraint අපි වෙනස් මෙතන තියෙන ඒවා වෙනස් වෙන්න ඕනේ right මෙතන තියෙන වෙනස් වෙන්න ඕනේ නිසා මම මේ ටික අයින් කරලා මෙතන දෙනවා equals sum product මේ product mix එක multiply කරනවා sorry මේ තියෙන එක multiply කරනවා මේ product mix එකේ මේක fix කරගන්න. ඊපස්සේ ඒක close කරලා එහෙම තියෙනවා. right මේක පල්ලෙහාට ගියනවා. right දැන් මෙයා වෙනස් වුණොත් usage එක වෙනස් වෙනවා. right වෙනස් වුණොත් usage එක වෙනස් වෙනවා. දැන් අපිට profit එක එකක් හදුවොත් 90ක් තමයි එන්නේ profit එක. නේද? එහෙනම් profit එකක් වෙනස් වෙනවා. දැන් බලමු 1400ක් profit එක ගන්න කොච්චර හදන්න ඕනේ කියලා. ඒ නිසා අපි ආයෙත් data tab එකට ගිහිල්ලා solver ගිහිල්ලා මෙතන දෙමු set the objective දැන් B15 නෙවෙයි මෙතන තියෙන B20 වෙනස් වෙනවා. නේද? මේක වෙනස් වුණොත් ආයෙත් අපි පරණ ආන්සර් එක නැති වෙලා යනවා. නිසා මේක වෙනස් කරන්න ඕනේ. මේක දාන්න ඕනේ to the value of කීයද? maximize නෙවෙයි profit එක minimize කරන්නත් නෙවෙයි profit එක දෙන්න ඕනේ අපි 1400. මේ කියන්නේ ප්‍රශ්නෙන් අහන්නේ 1400 profits. ඊට පස්සේ කියනවා by changing the variable cells දැන් වෙනස් නේද variable cells දැන් වෙනස් variable cells කියන්නේ මේක ඒව නෙවෙයි හැබැයි constraints ටික එහෙමමයි නේද මේ cells වෙනස් වෙන්නේ D7 and F7 එක වෙනස් වෙන්නේ constraints ටික එහෙමම තමයි තියෙන්නේ ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ right constraints ටික එහෙම ඒක එහෙමම තියෙනවා ඊට පස්සේ අපි ගිහිල්ලා මේක solve කරාම එයා කියනවා cannot find a feasible solution. Can't find a feasible solution. ඒ maximum එක 1300 ගන්න අපිට 1400ක් හදන්න බෑනේ. නේද? Cannot find a feasible solution. Okay. So that is what the answer for here you will have to tell that maximum is 1375. Right? 1375 එක තමයි ඔයාලට මෙතන ආන්සර් එක දෙන්න වෙන්නේ. right? කාට හරි doubts තියෙනවද වෙන විදිහක් ආවද මොකක් හරි මේක කරද්දී නැත්නම් කියන තැනක් තියෙනවද? I'm sure this is clear for you because we did what do you call solver. ඔයා කියපු ටික පැහැදිලි ආශාන් මේ අර කරලා බලන්න අමාරුයි ටිකක් වේගෙන් යන හින්දා ඒක කොහොමද වෙනම කරන්න බලන්න වෙනවා ඒ කියපු කියන ස්ටෙප්ස් ටික ඒ ටික මට නම් පැහැදිලි
එහෙනම් හරි ඔව් පොඩ්ඩක් මේක ඉක්මනට කරන්න මොකද මේ ටික මම කවර් කරගන්න තියෙන්නේ ඒ නිසා doubts තියෙන තැනක් තියෙනවා නම් අහන්න නැත්නම් මම මේක කරන විදිහ පෙන්නන්න ඔයගලන්ට I'll try to go as slow as possible but paper එකක්ම කරන්න තියෙන නිසා පොඩ්ඩක් කරන්න ඕනේ නේද so that is it කමක් for නෑ ආෂාන්. ඔයා එහෙම කරගෙන යන්න. hi so then that is it for this question right මේක මම close කරන්න හරි ඊට පස්සේ අපි යන්න ඕනේ question number 2 එක question number 2 එක හරි එහෙනම් question 2 එකට යමු question 2 එකේ අපිට කියනවා Mr. Pereira has retired from his job on 16th August 2019. He is looking for investment opportunities to invest his retirement pension. Hi. He is planning to deposit 2,000 at the end of each month in HS Bank, and the expected return rate is 10%. Use the workbook name Q2. Q2 කියන workbook එක open කරගමුකෝ. Q2. හරි. මෙතන Q2 කියන workbook එක. එතන අපිට කියලා තියෙනවා දැන් අපි යන්න ඕනේ 2A එකට නේ 2A නේ පළවෙනි question එක. ඒකට ඒක තමයි කියනවා 2A. You are required to calculate the future value of the investment after a 10-year period if he decides to save his money in HS Bank. හරි. interest rate එක මොකද්ද මේ බැංක් එක දෙන 10%. right? ඊට පස්සේ number of payments කීයද? 10 years නේද? 10 years කියලා අපි දන්නකෝ. එතන 10 years. හැබැයි cash flow frequency එක end of each month monthly cash flow frequency එකක් තියෙනවා. ඒක අපි formula එක ලියද්දී හදාගමු. payment amount එක කීයද? 2000. 2000ක් තමයි monthly දාන්නේ. එතකොට future value calculate කරන්න යද්දී අපි use කරා formula එකක් equals future value rate එක 10%. හැබැයි monthly cash flows offer වෙන නිසා මේක 12න් බෙදන්න ඕනේ. ඊට පස්සේ number of payments ගාන අවුරුදු 10යි හැබැයි ඒක multiply කරන්න 12යි මොකද හැම මාසෙම deposit වෙන නිසා. ඊට පස්සේ payment amount එක 12යි ඒක close කරලා මේක මම කියවනේ -1 වලින් multiply කරන්න කියලා. මොකද Excel එකෙන් සාමාන්‍යයෙන් මේක දෙන්නේ loan payment එකක් හැටියට. ඒකට minus figure එකක් හැටියට තමයි දෙන්නේ. ඒ නිසා අපි මේක plus වලට හරව ගන්න නම් -1 වලින් multiply කරනවා. දැන් මම -1 දාන්න නැතුව නිකන් දැම්මොත් එහෙම එයා කියන්නේ future එකේ යාට -498 කියලා. -409 නෙවෙයි අපි මේක -1 වලින් වැඩි කරාම යාට ඒ future value ගන්න පෙන්නනවා. right future value amount එක පෙන්නනවා. right මේ future value formula එකේ ගන්න මෙතන ඉස්සෙල්ලා අහන්නේ rate එක ඊට පස්සේ අහන්නේ n per කියන්නේ number of payments right number of payments මෙතන අන්තිමට අහන්නේ payment මේ ඊට පස්සේ දෙකක් තියෙනවානේ ඒ දෙක brackets ඇතුළේනේ තියෙන්නේ ඒ නිසා ඒවා compulsory නැහැ ඒවා blank තිබ්බා කියලා formula එක වැඩ කරන්නේ නැතුව තියෙන්නේ නැහැ ඒ නිසා ඒ දෙක blank තියන්න පුළුවන් ඒ දෙක අපිට අවශ්‍ය නැහැ right මෙතන PV කියන්නේ present value එක type කියන්නේ මේක simple annuity එකක්ද නැත්නම් ordinary annuity එකක්ද කියලා තමයි ඒගොල්ලෝ අහන්නේ. නැත්නම් cash flows offer වෙන්නේ
කාලේ මුලද නැත්නම් කාලේ අගද කියලා තමයි අහන්නේ. month එකේ start එකේද month එකේ අවසානයේද කියලා තමයි අහන්නේ. දැන් මෙයා deposit කරන්නේ end of each month නේ. end of each month නිසා අපි මෙයාට කියන්න ඕනේ මාසෙ මුල තමයි cash flows occur වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි එක හිස් තිබ්බොත් එයා සාමාන්‍යයෙන් ගන්නේ cash flow එක occur වෙන්නේ month එකේ අවසාන කියලා. right? ඒකට ඒක හරි. ඒ question එක හරි. If Mr. Pereira wants to save 1,500,000 at the end of 15 years, what would be the monthly deposit he has to make? Use the worksheet given in 2B. 2B එකට යමුකෝ. එතන ආයෙත් දාමුකෝ 10% interest rate එකක් තියෙනවා. Number of payments. එතන මෙතන හැබැයි number of payments කියන්නේ 15 years නේද? 15 years. Payment amount එක අපි දන්නේ නැහැ payment එක amount එක මොකක්ද කියලා. right? Payment amount එක මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි දැනට 2000 කියලා තියෙනවා. 2000. හරි. 10%ක් තියෙනවා monthly එයා අවුරුදු 15කට කිසියම් ගාණක් deposit කරනවා. මේ අවසානයේ යට 1,500,000 තියෙන්න ඕනේ. 1,500,000 නෙවෙයි මිලියනක් නේද? 1,500,000. 1,500,000. ඊට පස්සේ අපි future value formula එක මෙතනට දාමු. equals future value rate එක 10%. හැබැයි 10% එක අපි බෙදන්න ඕනේ 12යි. මොකද cash flow frequency එක monthly. ඊට number of payments අවුරුදු 15ට payments occur වෙනවා monthly. ඒ නිසා ඒක monthly amount එකකින් multiply කරන්න ඕනේ 12 months වල. ඊට පස්සේ payment amount එක දෙන්න ඕනේ මෙතන 2000. මේ brackets close කරලා ඒක multiply කරනවා -1. මේක තමයි එයාට අවුරුදු 15 තිස්සේ monthly 2000ක් deposit කරොත් මේ interest rate එකට එයාට හම්බ වෙන්නේ මේ ගාණ තමයි future value එකක් හැටියට. දැන් මේක නෙවෙයි අපිට ඕනේ එයාට ඕනේ මිලියනයයි 500. ඒක කරන්න අපි use කරනවා goal seek කියන අර option එක මම ඔයගලන්ට කියලා දුන්නා. right? goal seek කියන එක. ඒක තියෙන්නේ මෙතන data tab එකේ what if analysis එකේ goal seek කියන එක යට. data tab එකේ what if analysis goal seek. goal seek එක ආවහම එයා කියනවා මොන cell එකද ඔයාට නිකන් අවසාන උත්තරයක් ඉන්න බෑ. ඒ උත්තරේ එන්න ඕනේ මොන cell එකද? ඒක එන්න ඕනේ මේ future value කියන cell එකට. ඒක එන්න ඕනේ මිලියනයි 500 කියලා මෙතනට එන්න. ඒ උත්තරේ මොකද්ද? ඔයාට අවශ්‍ය වෙන උත්තරේ මොකද්ද? අපිට අවශ්‍ය වෙන උත්තරේ තමයි මිලියනයි 500. 1,500,000 තමයි අපිට මෙතනට ඕනේ. ඒ ගාන තමයි අපිට මෙතනට ඕනේ. ඒක ගන්න මොකද්ද වෙනස් කරන්න පුළුවන්? අපේ interest rate එකද වෙනස් කරන්න පුළුවන්? නැත්නම් payment amount එක වෙනස් කරන්න පුළුවන්ද? නැත්නම් number of payments වෙනස් කරන්න පුළුවන්? අපිට වෙනස් කරන්න පුළුවන් payment amount එක විතරයි. payment amount එක වෙනස් කරලා තමයි අපිට මේ කවදා හරි ඉදිරියේදී මේ 1,500,000 ගන්න පුළුවන්. ඒ නිසා මම by changing cell එක දෙනවා payment amount. ඒක ඕකේ කරාම එයා අපිට target value එක දෙනවා 1,500,000. ඊපස්සේ ඒක ඕකේ කරාම මේ cell එකේ මේ hashes ආවොත් excel එකේ ඒ කියන්නේ කිසියම් number එකක් පෙන්වන්න මේ cell එකේ ඉඩ මදි කියලා. ඒක පොඩ්ඩක් මේක ලොකු කරා නම් හරි. ඒ නිසා අර hashes ආවා කියලා බය වෙන්න එපා. excel sheet එකේ මෙහෙම hash ආවා කියන්නේ ඉඩ මදි කියන එක විතරයි. පොඩ්ඩක් ඉඩ දුන්නාම ඒ නම එක පෙන්වනවා. ඒකට එයාට මේ ගාන හම්බ වෙන්න ඕන නම් අවුරුදු 15කින් මාසෙම 3,619 ඩිපොසිට් කරන්න ඕන. ඒ ගාන ඩිපොසිට් කරන්න ඕන. ඒ ගානම නෙමෙයි මේ සත ගානකුත් තියෙනවා. ඒ ගාන exactly මාස 15ක් ඩිපොසිට් කරොත් එයාට මේ ගාන හම්බ වෙන්න පුළුවන් අවුරුදු 15කින්. right? So that is basically how you do the second question. ඊට පස්සේ තියෙනවා 2C. As an alternative, Mr. Pereira is seeking advice from a manager at HS Bank and he proposes different options available to open savings account. Sorry. Savings account වර්ග ගොඩක් තියෙනවා. Interest rates වෙනම වෙන.
You are required to fill the table given using sensitivity analysis to find all possible solutions. 2C. මේක data table එකක් නේද? මතකයි data table එක. අපි කරා ඉස්සෙල්ලා, right? ඉතින් ආයෙත් අපි මෙතන දෙමු අපේ numbers ටික. අපි ආයෙත් දෙමු මෙතන තියෙන numbers ටික. Interest rate එක එතකොට 10යි. Number of payments අවුරුදු කීයක්ද? අපි නිකන් දෙමු අවුරුදු 10ක් කියලා. Payment amount එක එකක් කීයක්ද කියලා අපිට කියලා නැහැ. ඒ නිසා මම assume කරනවා මෙතන 2000 තමයි ආයෙත් payment amount එකක් හැටියට දෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ future value එක හොයන්න. equals future value rate එක දෙනවා 1.12. Number of payments එක දෙනවා 10, ඒක 12න් වැඩි කරලා. Payment amount එකක් දෙනවා, ඒක එහෙමම තියලා මේක -1 වලින් multiply කරනවා. මේකනේ කලින් ආපු උත්තරය. ඒ නිසා ඒක ගැන වරි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. data table එක use කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම මෙතන data table එකේ මේ කොනේ හිස් තියෙන කොටුවේ අපි මේ උත්තරේ මෙතනට දාගන්න ඕනේ. මේ තියෙන උත්තරේ මෙතනට දාගන්න ඕනේ. ඒක දාන්න අපි දන්නවා equals කියලා මෙයාව select කරනවා. එතකොට මෙයා මෙතනට යනවා. ඊට පස්සේ අපි මේ මුළු table එකම select කරලා හරිද? මෙතන ඉඳලා මුළු table එකම select කරලා අපි යනවා data tab එකට what if analysis එකට මේ data table එක. data tab එකේ what if analysis එක යටතේ තියෙන data table. data table එකේ අහනවා row input cells. ඒ කියන්නේ මේ එක row එකක් වෙනස් වෙන්නේ මොනවා හේතු නිසාද? මේ එක row එකක් වෙනස් වෙන්නේ මේ payments ගන්න නිසා. ඒ නිසා row input cell එකට අපි දෙන්නේ number of payments කියනවා. ඊට පස්සේ ආ කියනවා column input cell. කියන්නේ මේ එක column එකක් 5 years කියන column එක වෙනස් වෙන්නේ මොනවා හේතුව නිසාද? මේ interest rates නිසා. මේ interest rates නිසා තමයි ඒවා වෙනස් වෙන්නේ. ඒ නිසා මෙතන දෙන්න ඕනේ interest rate. හරිද? ඊට පස්සේ මේක okay කරාම මෙයා මේ මුළු table එකම පුරවයි. අවුරුදු 5ක් සීට 12ක් සේව් කරොත් මෙච්චරයි, අවුරුදු 10ක් සීට 12ක් සේව් කරොත් මෙච්චරයි, ඒ වගේ ඔක්කොම පෙන්නනවා. ඊපස්සේ මේක okay කරාම table එක automatically fill වෙනවා. ඔයාගේ උත්තරේ හරිද කියලා බලන්න. බලමු හරිද කියලා. මෙතන 10යි නේ. 10 එකක් නැහැ. එහෙනම් මේක 12 කරනවා බලන්න. හරි. 12 අවුරුදු 10කට සේව් කරනවා නම් 12 අවුරුදු 10ට සේව් කරනවා නම් අපිට එන්නේ 460,077. බලමු හරිද කියලා. අවුරුදු 10ක් 12ක් සේව් කරනවා 460,077. හරි නේද උත්තරේ? උත්තරේ හරි. මේක අපි currency කරමු. 460 නේ එක මොකටද ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ අවුරුදු 10කට 12ක් සේව් කරොත් එහෙම මේ උත්තරේ එන්නේ. අවුරුදු 15ක් සේව් කරොත් අවුරුදු 10කට එන්නේ 550,433. ඒ උත්තරේ හරි. ඒතර ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ data table එක ඔයා කරලා තියෙනවා හරිද කියලා. මේ උත්තර දෙක වෙනස් නම් ඔයක් හරි කොහේ හරි වැරදිලා තියෙනවා. ඒක තමයි 2C එක කරන විදිහ. right 2C එක කරන විදිහ එහෙම. So we can close that as well. එකත් හරි. Okay, then let's go to question 3. Question 3 ඉවර කරලා අපිට break එකක් ගන්න පුළුවන්. Right? So let's start question 3. Question 3 එකේ මම share කරන්නම් paper එක. Q3 කියන sheet එක තමයි use කරන්නේ. නේද? Q3 කියන sheet එක තමයි use කරන්න ඕනේ. හරි. බලමු මොකද්ද මේක කියලා තියෙන්නේ කියලා. Holiday.com is a website that manages bookings for holiday resorts. Okay, holiday resort hotels and book කරන්න use කරන website. Q3 worksheet contains the booking details for the year 2018. Answer questions 3A to 3E by displaying stipulated below. For each question, save the results in a new worksheet in the same workbook using question and part number. අපි එහෙනම්
මේකට use කරන්න ඕනේ pivot tables නේද? 3 එකේ කියන්නේ number of bookings for each district using a pivot table. හරි. එහෙනම් ඉස්සෙල්ලාම pivot table එකක් දාගමු. මම pivot table එක දාගන්න ඉතින් කිව්ව නේද? මේ data set එකේ කොහේ හරි ඇතුලේ ඉඳගෙන කොහේ හරි data set එක ඇතුලේ. right? කොහේ හරි වුණොත් කමක් නැහැ. insert pivot table කියලා එයා අහනවා pivot table එකේ මේ details ටික කොහෙටද දාන්න new worksheet එකකට නේද? අලුත් එකකනේ දාන්න කියන්නේ අපිට question එකේ. save your answer in a new worksheet. නිසා මම කියනවා හරි in new worksheet. okay. ඒ worksheet එක name කරන්න කියනවා නේ නමකින් Q3A කියලා. ඒක දැම්ම කරමු exam එකෙත් දැම්ම කරලා දාන්න. නැත්නම් පස්සේ ඔය පොඩි දේවල් අමතක වෙනවා. right? Q3A කියලා මම වෙනස් කරගන්නවා. question 1 එකකින් අහන්නේ number of bookings. එහෙනම් ඉස්සෙල්ලාම bookings number එක හොයාගමුකෝ. number of bookings කියලා මෙතන column එකක් නැහැ නේද? data එකේ number of bookings කියලා නැහැ. හැබැයි booking IDs තියෙනවා. ඒ කියන්නේ booking IDs ගාන count කරා නම් හරි නේද? මෙතන booking 100ක් තියෙනවානේ. ඒ bookings ගාන count කරා නම් හරි. ඒ නිසා මම කරන දේ මෙහෙට. මම ගිහිල්ලා booking ID එක දානවා values වලට. right? හැබැයි එතන දෙන්නේ sum of booking IDs. එතකොට මෙයා මේ booking IDs ටික ඔක්කොම add කරලා. add කරලා හරියන්නේ නැහැ. මේක add කළා කියලා කිසි තේරුමක් නැහැ. booking ID එකක් add කළා කියලා කිසි තේරුමක් නැහැ. ඒ නිසා මෙතන sum of එක වෙනස් කරන්න. right? sum of එක ගාවට ගිහිල්ලා sum of එක ගාවට ගිහිල්ලා right click කරන්න පුළුවන්. sum of එක ගාවට ගිහිල්ලා right click කරාම මෙතන එනවා summarize values by. summarize values by sum නෙවෙයි ඒ තියෙන ගාන count කරන්න. කොච්චර තියනවද කියලා count කරන්න. average නෙවෙයි maximum නෙවෙයි minimum නෙවෙයි ඒ තියෙන ගාන count කරන්න. මම count කියලා. එසේ කියනවා count එකක් ගත්තාම 100ක් තියෙනවා. booking ID 100ක් තියෙනවා. හරි question එක කියවෙන්නේ යම්කෝ. number of bookings for each district. හරි. එහෙනම් අපි rows වශයෙන් බෙදමුකෝ district එක. ඒ නිසා district එක අරන් අපි rows කියලා එකට දාමු. ඒකට rows වශයෙන් තියෙනවා කොච්චර bookings වෙලාද කියලා. candy එකේ bookings 6ක් තියෙනවා. අනුරාධපුර 10ක් තියෙනවා. හම්බන්තොට 2ක් තියෙනවා. total 100ක් තියෙනවා bookings. හරි නේද? එහෙනම් තමයි අපිට pivot table එක හදාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම count of bookings දෙනවා. ඊට පස්සේ දෙනවා ඒක බෙදලා තියෙනවා districts වශයෙන්. ඊපස්සේ question 1 එක හරි. question 1 එක හරි. question 3A sorry 3A එක හරි. ඊට question 3B එකට find 5 highest average revenues earned by holiday resorts. හරි. I pivot table එකක් දාමුකෝ ඉස්සෙල්ලාම insert pivot table new worksheet. okay. ඒක වෙනස් කරමු Q3B වලට 5 highest average revenues. හරි revenues දාමු. කොහොමද මෙතන revenues තියෙන්නේ? revenues සාමාන්‍ය තියෙන්නේ bill amount එක නේද? bill amount එක අරන් ගාමු මෙතනට values තියෙනවා. sum of bill amount. හැබැයි මෙතන sum of නෙවෙයි average revenues අහලා තියෙන්නේ නේද? question එකේ අහලා තියෙන්නේ average revenues. ඒ නිසා මේක right click කරලා summarize values by average. මේ තමයි average bill amount එක. ඊට පස්සේ කියනවා 5 highest average revenues earned by holiday resorts. ඒ කියන්නේ එක එක resorts වලින් average කොච්චර හම්බ කරලා තියෙනවද කියලා. ඒ නිසා අපි name of the resorts දාමු rows වශයෙන්. name of the resort අරන් එයාව දානවා rows වලට. ඊපස්සේ අපිට පෙන්නනවා average එක resort එකකින් කොච්චර හම්බ වෙලා තියෙනවද කියලා. නේද? reverse turn එකෙන් average එක තියෙන්නේ මෙච්චර. එහෙනම් අපිට calculate කරගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ අහන්නේ 5 නේද? 5 highest average. එතකොට මේ ඔක්කොම නෙවෙයි. ඒගොල්ලන් 5 highest average. ඒ නිසා 5 highest average ගන්න අපි මේ row label එක ගාවට ගිහිල්ලා right click කරාම right මෙතන නෙවෙයි right මෙතන නෙවෙයි අපි යන්න ඕනේ මෙතනට. මේ නම් තියෙන තැනට ගිහිල්ලා අපි කියනවා filter top 10. filter එතන ගිහිල්ලා right click කරලා කියනවා filter top 10. filter top 10 කිව්වහම show the top 10 එක නැතුව අපි
5 නේ 5 නේ අහන්නේ ඒගොල්ලෝ top 5 items by average of bill amount say okay කියන 5 highest average revenues වල තියෙන්නේ මෙන්න මේ resorts පහ 5 highest average revenue හොයලා තියෙන්නේ මේ resorts පහ right so that is how you find the 5 highest average right මෙතන right click කරාම තියෙන්නේ top 10 කියලා. හැබැයි බය වෙන්න එපා top 10 එක වාට ඕන ගානකට වෙනස් කරන්න පුළුවන්. නැත්නම් top 10 කිව්වට බය වෙන්න එපා. top 10 එක වෙනස් කරන්න පුළුවන් ඕන ගානකට. right so that's 3B also done. 3B එකත් හරි. අපි යමු 3C එකට. number of foreign and local customers in each province. හරි. number of foreign and local customers. අලුතින් pivot table එක දාමු. insert pivot table okay number of foreign and local customers එතකොට අපි දාන්න ඕනේ name of the customer type of guest දාමු type of guest එක දාමු rows type of guest line not then foreign and local එතකොට කොහොමද හොයාගන්නේ number of foreign and local guests නේද number of guests එතකොට අපි දාන්න පුළුවන් ආයෙත් booking ID එකේ count එක ගන්න පුළුවන් ID එකේ summarize values by count so foreign bookings තියෙනවා 63 local bookings තියෙනවා 37 by the province නේද by the province ඒ කියන්නේ අපි columns වලට දාගමු province ටික මෙතන province ටික අරන් දාමු columns වලට මෙතන තියෙනවා columns තියෙනවා central වලින් මෙච්චරයි foreign local north central වලින් මෙච්චරයි එහෙම අපිට බලා ගන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ කියනවා pivot chart එකක් දාන්න කියලා. නේද? අපි මේකට bar chart එකක් use කරමු. bar chart එකක් use කරමු. මේක හොයාගන්න. So let's go මේක ඇතුලේ table එක ඇතුලේ ඉඳගෙන pivot chart කියන එක ක්ලික් කරමු. pivot chart එක ක්ලික් කරලා okay කරන්න පුළුවන්. පස්සේ අපිට chart එකක් දෙන්න. foreign මෙච්චරයි එහෙම province එක පෙන්නනවා colors වශයෙන්. කියන්නේ foreign maximum orange වලින් තියෙන්නේ north central එකකට තමයි ගොඩාක් foreign tourist ලා ඇවිල්ලා තියෙන්නේ. local වැඩියෙන් තියෙන්නේ ලා නිල් පාට ඒ කියන්නේ southern. local කට්ටිය වැඩියෙන් තියෙන්නේ southern එකට. southern region එක තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙහෙමයි pivot chart එකකින් data represent කරන්නේ. right okay तर පොඩ බලන්න මෙතන x axis එක කියන්නේ foreign local x axis එක තියෙන්නේ මෙතන මේ මෙතන තමයි x axis එක තියෙන්නේ y axis මේ legend එක තියෙන්නේ කියන්නේ මේ central north central ඒ ටික තියෙන්නේ මේ columns වශයෙන් ඒ නිසා මම pivot table එකට ගිහිල්ලා මේ දෙක මාරු කරොත් එහෙම axis මේ x axis එකට එන්නේ ඔක්කොම province ටිකේයි මෙතන foreign and local තියෙනවා මම පොඩ්ඩක් පෙන්නන්නම් මේ දෙක මම මාරු කරගන්නවා. එතකොට foreign local තියෙන්නේ legend එකේ x axis එකේ තියෙන්නේ හැම province එකක්ම තමයි තියෙන්නේ. right but I think the other way is better. information පොඩ්ඩක් clear නේද? එහෙම ගත්තා. so yeah this is the pivot chart. ඊට පස්සේ 3D එකේ කියනවා pivot chart to forecast future sales trend. එහෙනම් අපි line chart එකක් අඳිමු මේ අවුරුද්දටම කොහොමද sales ගිහිල්ලා තියෙන්නේ කියලා. නේද? so මෙතන ඉඳගෙන අපි insert දීලා pivot table දෙන්න. ඒක okay කරමු. see I forgot to label this. හදිසියට මේක අමතක වෙන නිසා පටන් ගන්න මේක වෙනස් කරන්න ඕනේ. මේකත් වෙනස් කරමු. Q3D එකට. හරි. එතකොට අපි හොයන්න ඕනේ sales නේද? ફોකස් කරන්න ඕනේ කියන්නේ. එතකොට අපි bill amount එක දෙමු values වලට and date එක දෙමු booking start date එකක් තියෙනවා end date එකක් තියෙනවා.
කොට අපි දෙමු සාමාන්‍ය booking start date එක දෙමුකෝ. දැන් කවද්ද මේ booking එක පටන් ගත්තේ කියලා. එයා automatically මේක group කරගන්නවා මම කිව්වා months වලට නේද? එයා automatically මේක group කරගන්නවා months වලට. month එකේ දවස් ඇතුලේ තියෙනවා. අපි ඕන නම් මේක quarters හැටියට වෙනස් කරන්න පුළුවන්. මේක right click කරලා group දීලා මෙතන අපිට quarters කියලා දෙන්න පුළුවන්. quarter 1, quarter 2, quarter 3 කියලා පෙන්නන. හැබැයි මෙතන අපිට හොඳයි මම හිතන්නේ months වශයෙන් divide කරොත් නේද? months වශයෙන්. මේක ඔක්කොම collapse කරමු. මේවා open වෙලා තියෙන අවශ්‍ය නැහැ. September, October and එහෙනම් තමයි months වශයෙන් sales වෙන් වෙලා තියෙන්නේ. එතකොට අපි මේක analyze කරන්න අපි යමු මේකේ chart එකක් හදාගන්න. analyze ගිහිල්ලා pivot chart මේක analyze කරන්න හොඳම එක තමයි line chart එක. ඒක line chart එක කියන්නේ මේ. line chart එක දීලා okay කරන්න පුළුවන්. එතකොට අපිට පේනවා අවුරුද්ද ඇතුළත කොහොමද මේක වෙනස් වෙලා තියෙන්නේ කියලා. අවුරුද්ද ඇතුළත කොහොමද මේක වෙනස් වෙලා තියෙන්නේ කියලා. So ගොඩක්ම sales peak වෙලා තියෙන්නේ April අවසන් වෙන කාලෙක. right? මම හිතන්නේ April holidays වලට තමයි ගොඩක්ම peak එක වෙලා තියෙන්නේ. ආයෙත් October වගේ වැඩි වෙලා තියෙනවා. අපි මේක quarters කරොත් එහෙම quarters වලින් බලා ගන්න පුළුවන් කොහොමද වෙලා තියෙන්නේ. හැබැයි ගොඩක් variation එකක් පේන්නේ නැහැ නේද quarters වලින් දුන්නා. ගොඩක් එක සමාන ඒවා. So මම හිතන්නේ months වලින් දුන්නා නම් හොඳයි. months වලින් දුන්නා නම් ටිකක් clear. So that is the chart, right? Forecast කරන්න පුළුවන් chart. ඊට පස්සේ අන්තිමේදී කියනවා question 3E a dashboard using the pivot charts you created in 3C and 3D to display the number of foreign and local customers and forecasted trend for Anuradhapura, Jaffna and Kaltur. අපි එහෙනම් අලුත් sheet එකක් හදමු. මේක නම් කරන්න තියෙන්නේ කොහමද? 3E කියලා නේද? Q3E. මේකේ dashboard එකක් හදන්න කියනවා. dashboard එකක් කියන්නේ ඔක්කොම charts එක sheet එකට ගේන්න තමයි dashboard එකකින් කියන්නේ. ඒ නිසා අපි මේ හදපු charts දෙකම අපි copy paste කරලා ගියමු අපේ අලුත් sheet එකට. මේක copy කරලා Q3 එකේ paste කරමු. ඊට පස්සේ මේ chart එක copy කරලා එයාවත් එතන කොහේ හරි paste කරමු. charts දෙකම එකම size එකට තිබ්බනම් ලස්සනට තිබ්බා. right? මෙන්න අපේ dashboard එක තියෙනවා. right? And they are saying for Anuradhapura, Jaffna and Kaltur use an appropriate tool to control both the pivot charts. Making hint එකකින් මොකද්ද කියන්නේ අපිට? slicer tool එකක් use කරන්න කියලා. අපි slice එකක් insert කරමු. මොකද්ද division එක ඒක අහන්න මොකද්ද? Anuradhapura, Jaffna and Kaltur districts. ඒ කියන්නේ slice එකෙන් අපි දෙන්නේ districts වශයෙන්. ඒකට slice එක අපි insert කරන්න ගිහිල්ලා එතන දෙන්නේ district. okay. ඊට පස්සේ මේක මෙතනට ගියා. But like I told you all once also, right? මෙතන මේක මෙහෙම තිබ්බට right? අපි මෙහෙම කරමුද? මේක පේන්නේ නැහැනේ ඔක්කොම තියෙන ඒවා. ඒ නිසා අපි මෙතනට ගෙනල්ලා මම මේක මේ පැත්තට අදිනවා. මෙහෙට ඇද්දා කියලා ඒක මේ columns වශයෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා මට පුළුවන් මේකට ගිහිල්ලා පේනව නේද? slice එකේ උඩ options වල තියෙනවා columns කියලා. ඒ columns මම දෙකක් කරොත් columns දෙකක් හැදෙනවා. columns තුනක් කරොත් තුනක් හැදෙනවා. 4 කරොත් 4. so මම 4 columns තියෙනවා තමයි. ඒක ඔක්කොම එකට පේනවා නේද? ඒක clear. ඒගොල්ලෝ කියන්නේ Anuradhapura Jaffna. Anuradhapura click කරාම වෙනස් වෙන්නේ මේ chart එක විතරයි. ඒකට මේ chart එක වෙනස් වෙන්න අතෝනේ නේද? ඒ නිසා මේ chart එකටත් අපි link එකක් හදන්න ඕනේ මේ slice එකේ. ඒකත් මම කියලා දීලා තියෙන කොහොමද කරන්න කියලා.
slice එකේ options ගිහිල්ලා report connections click කරලා මේ chart එකේ තියෙන්නේ Q3D කියන sheet එක. Q3D කියන sheet එක තමයි මේ chart එක තියෙන්නේ. ඒ නිසා Q3D sheet එක select කරලා okay කරන්න. එතකොට අනුරාධපුර click කරාම මේ දෙන්නම වෙනස් වෙනවා. හැබැයි මේගොල්ලෝ අහන්නේ අනුරාධපුර විතරක් නෙවෙයි අනුරාධපුර ජැෆ්නා කල්චර්. අනුරාධපුර ජැෆ්නා කල්චර්. මේ දෙකක් එකපාර click කරන්න බැහැ සාමාන්‍යයෙන්. ඒ නිසා මෙතන තියෙන multiple select එක click කරන්න ඕනේ. multiple select එක. multiple select එක දීලා ජැෆ්නා අනුරාධපුර කල්චර් select කරලා එන්න අපිට පේනවා කොහොමද charts වෙනස් වෙලා කොහොමද sales trend එක වෙනස් වෙන්නේ කියලා. right? අපිට දැන් multiple select නිසා කැමති ගානක district select කරන්න පුළුවන්. right? unselect කරන්න ඒක ආයෙත් එකපාරක් click කරන්න තියෙනවා. So this is how you can get the answer for Q3. right? එකට මෙහෙම තමයි ගන්න. right. So I think that is clear. කරපු තැනක් මොනවා හරි doubts තියනවාද? clear නැද්ද කොහේ හරි? අශාන් ඔව්. අර D part එකේ කොහොමද months වලට ගත්තේ? Q3D මේක නේද? මේක නේද? ඔව් ඔව් අශාන්. ඒක මෙතන ගිහිල්ලා right click කරාම මෙතන තියෙනවා group කියලා. group එකේ තියෙනවා මෙතන අපි බෙදන්න ඕනේ මේක seconds වලින්ද minutes වලින්ද hours වලින්ද කොහොමද බෙදන්න ඕනේ කියලා මම මෙතන click කරලා තියෙන්නේ months කියලා. months කියලා okay කරාම months වලින් තමයි බෙදන්නේ. ඕනනම් මම මේක group කරන්න පුළුවන් quarters වලින්. quarters වලින් group කරාම මේ quarters වලින් විතරයි පෙන්නන්නේ. quarter 1 quarter 2. years වලින් බෙදුවොත් 2008 විතරයි පෙන්නන්නේ. මොකද මෙතන තියෙන්නේ 2008 විතර නිසා. 2008 විතර. ඒක clear නේද? Okay. Clear. Any other questions? කාට හරි questions තියෙනවද? මේකත් විදිහ. dashboard එකේ link කරපු විදිහම මේක link කරේ options ගිහිල්ලා මේ slides එක select කරලා තියෙද්දි options ගිහිල්ලා report connections කියලා අපිට මේ chart එකේ තියෙන table එක click කරන්න. අශාන් ඔයා chart දෙක මේ එක sheet එකකට ගත්තේ කොහොමද? මට ඒක මිස් වුණා පොඩ්ඩක්. ඒ කියන්නේ ඒක copy කරලා ඔව් copy paste කරලා ගත්තා. නිකම්ම copy paste කරලා ගත්තේ. ඒක එතන link කරේ නැහැ නේ. ඊට පස්සේ තමයි link කරේ. ඊට පස්සේ slides එක link කරා අර sheets එකට. හරි. ඒක copy paste කරලා තමයි ගත්තා. හරි නේද? මේක ආයෙත් එකපාරක් practice කරා නම් හරි. මම answers උත් එක්ක තමයි YouTube එකට එහෙම upload කරන්නේ. answers include කරලා. right? So එහෙනම් questions නැත්නම් අපි දැන් break එකක් කරන් ආයෙත් 10 o'clock විතර පටන් ගමු ඉතුරු questions ටික කරන්න. හරි අශාන් 10ටද නේද? ඔව් 10ට ආව නම් හරි. හරි. ඔකේ නම් කට්ටිය නම් ඔයා මේකේ leave වෙන්නේ නැහැ නේ? ඔයා මෙහෙම නෑ මං ඉන්නම් මේකේ නේ මං ඉන්නම්. හරි.